නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ කියා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දවසේදීත් මේ හිමිදිරි උදෑසන මේ පින්වත් පිරිස සූදානමින් සිටින්නේ පින්බර අරුණෝදය සදහම් වැඩසටහන සමග එකතු වන්නට. අද දවසේදී පින්බර අරුණෝදය සදහම් වැඩසටහන සඳහා බැතිපර දායකත්වය එකතු කරනවා. හෙට දවසේදී කියන්නේ මාර්තු 31 වෙනි දින 21 වන උපන්දිනය සමරන අමාවි වීරකෝන් දියණියට ආශිර්වාද කිරීම පිණිස බින්දු සහ අරුණි වීරකෝන් දෙමව්පියන් විසින්. ඉතින් මේ පින්වත් පිරිස සමගින් අප සියලු දෙනාම අද දවසේදීත් පින්බර අරුණෝදය සදහම් වැඩසටහන ආරම්භ කරමු. අද දවසේදී මං හිතුවේ පින්බර අරුණෝදය අපිට බුදුරජාණන් වහන්සේ දකින්න තියෙනවා නම් ඒ කොයිතරම් නම් වටිනවද? ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ දෙතිස් මහා පුරුෂ ලකුණින් පිරුණු ඒ ශ්‍රී දේහය කෙනෙක්ට දකින්න තියෙනවා නම් කොයිතරම් අපූර්වද? හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුරජාණන් වහන්සේව වුණත් දකින්න තියෙන හැබැයි ශ්‍රී දේහයෙන් නම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේව දකිනවා නම් දකින්න තියෙනෙත් ධර්මයේ තුලින්මයි. ඒ ධර්මය මෙනෙහි කරලා ඒ ධර්මය අවබෝධ කරන කෙනා තමයි මනාකොටම බුදුරජාණන් වහන්සේව දකින්නේ. බුදුරජාණන් අපි යම් කිසි දවසක පටිච්ච සම්පදාය ධර්මයන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මනාකොට අවබෝධ කළාද එදාට තමයි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව මනාකොට දැක්කා වෙන්නේ. එනමුදු අපිට මේ බුදුරජාණන් වහන්සේ දකින්න ඒ බුදුරජාණන් වහන්සේ සැබෑයෙන් කොහොමත් අපිට දකින්න ලැබෙන්නේ ධර්මයේ තුලින් ඒ අවබෝධය කරා යන ගමනත් අපි හිතන තරම් වේගෙන් යන්න බෑනේ. හැබැයි බුද්ධ දේශනා තුළින් අපි බුදුරජාණන් වහන්සේ ජීවිතය ගත කළ ආකාරය, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ආකාරය අපිට ඉගෙන ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා ඒ විමංශක කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමංශකේන භික්ඛවේ භික්ඛුනා පරස්ස චේතෝ පරියායන් ආජානන්තේන. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේගේ සිත ඒ ආකාරයෙන්ම දකින්න බෑ. ඒ කියන්නේ චේතෝපරිය ඥානෙ නැත්තම් පරිචිත්ත විඥාන ඥානෙ. අනිත් අයගේ සිත් දැකීමේ හැකියාව නැහැ. හැබැයි එයත් විමසන්න ඕනේ බුදුරජාණන් වහන්සේව කොහොමද? ද්වේසි ධම්මේසු තථාගතෝ සමන්නේසි තබ්බෝ. කාරණා දෙකකින් ඒ කෙනා විමසන්න ඕනේ. කොහොමද? චක්කුසෝත විඤ්ඤේයේසු ධම්මේසු. රූප දැකීමෙනුත් ශබ්ද ඇසීමෙනුත් විශේෂයෙන් දැනගෙන අවබෝධ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ විමසන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව විමසන්න බුදුරජාණන් වහන්සේම අවසර ලබා දෙනවා. යම් කිසි කෙනෙක්ට ඒ කියන්නේ සිත දැකීමේ හැකියාවක් තියෙනවා නම් සිත දැකලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නිකිලස් භාවය. ඒ සම්මා සම්බුදු බව බුදුරජාණන් වහන්සේගේ සිත දකින්න කෙනෙක්ට දකින්න පුළුවන්. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ නමුත් අරමුණු කරන නිවන තවත් රහතන් වහන්සේ නමකට හැරෙන්න එක අභිඥාලාභී සුවිශේෂී රහතන් වහන්සේ නමකට හැරෙන්න
ඒක ලේසියෙන් දකින්න බෑ. කොටින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ සිත දකින්න බෑ කියලා ඇතැම් සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට හැබැයි බුදුරජාණන් වහන්සේ අවසර ලබා දෙනවා බුදුරජාණන් වහන්සේව ඇසින් දැකලා නැත්තම් කනින් අහලා බුදුරජාණන් වහන්සේව පරීක්ෂා කරලා බලන්න, විමසලා බලන්න. මේ ලෝකයේ තියෙන කිසිම ආගමක බහලා තියෙනවද? කිසිදු ශාස්ත්‍රවරයෙක් තමන්ව මෙහෙම විමසන්න පැවරීමක් කළා තියෙනවා. මොකද මේ ශාස්ත්‍රවරුන්ට තමන්ව විමසන්න කියලා අවස්ථාවක් ලබා දෙන්න හැකියාවක් නෑ. මොකද තමන්ගේ අභ්‍යන්තරේ දේශය තියෙනවා. ඔබ වෙනයම් ආගම්වල පොත්පත් ඔබට කියවන්න ලැබිලා තියෙනවා නම් ඔබ බලන්න. මේ පොත්පත්වල කියද්දී ඒ කරුණු ප්‍රකාශ කරේ සිදුවීම එක කොයිතරම්නම් මේ කට්ටිය ද්වේෂයෙන්ද මේ ප්‍රකාශ නිකුත් කරලා තියෙන්නේ. නැත්තම් සමහරලාට සමහර තැන්වල අඩපු තැන් පවා තියෙනවා මේ සමහර ශාස්ත්‍රවල. එයි මෙහෙම උනේ කියලා පසුතැවිච්ච තැන් තියෙනවා. එහෙම කිසි තැනක් අපගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ නැහැ. ඉතින් ඒ ජීවිතේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදීම බුදුරජාණන් වහන්සේ විමසන්ට කියලා තමන්ගේ ශ්‍රාවකයන්ට, තමන්ගේ භික්ෂු සංඝයාට අවකාශ සලසනවා. ඉතින් අපි හිතුවා මේ කාරණේ බොහොම ලස්සනට අපිට දැන් වර්තමානයේ අපිට බුදුරජාණන් වහන්සේව ඇස් දෙකෙන්ම කෙලින්ම ඍජුවම දකින්න හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වරයෙන් කරන දහම් කතාව කතා කරන විදිහ අපිට ඒ ආකාරයෙන්ම අහන්න වර්තමානයේ අවකාශ නැහැ. හැබැයි අපිට ඇස් දෙකෙන් බුදුරජාණන් වහන්සේ ජීවිතය ගත කරපු ආකාරය සඳහන් බුද්ධ දේශනා සූත්‍ර පිටකයේ තුල, විනය පිටකයේ තුල, අභිධර්ම පිටකයේ තුල කියවන්න අහන්න ලැබෙනවා. ඊට පස්සේ ඒ ධර්මයේ අපිට ශ්‍රවණය වශයෙන්ුත්, දැකීම වශයෙන්ුත් කියවන්න අහන්න තියෙනකොට අපිටත් ඇස් දෙකෙන් සහ කන් දෙකෙන් බුදුරජාණන් වහන්සේ විමසන්න පුළුවන්. ඉතින් අපි ඒකට උපකාර වෙන සූත්‍ර දේශනා විටින් විට මේ පින්නතුන් වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මූලිකවම අපි බැලුවේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ ගුණ බුදුරජාණන් වහන්සේ ගුණ 9කට කැටි කරනවා. ඒ කැටි කරපු ගාථාව තමයි ඔබ නිරන්තරයෙන් බුද්ධ වන්දනා කරද්දී තිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී කොට ඔබ සජ්ජායනා කරන්නේ. ගොඩ දෙනෙක් ඒක සජ්ජායනා කරාට මෙතන තියෙන බුදු ගුණ මොනවාද කියලා වෙන්කර හඳුනා ගැනීමේ දක්ෂතාවය අඩුයි. කොටින් මේක සජ්ජායනා කරද්දිත් මේකේ තියෙන දේ මොකද්ද කියලා අර්ථ වශයෙන් දන්නා අය අඩුයි. ඉතින් අපි හිතුවා අර්ථ වශයෙන් දන්නා අය වුණත් ඒ ගුණ විමසීමකට ලක් කරලා බුද්ධ දේශනා ඇසුරෙන් විමසීමකට ලක් කරලා ඒ හටගන්නා පැහැදීම බලවත් පැහැදීමක් බවට පත් කරගන්න සමත් වෙච්ච අය බොහොම අල්පයි. ඉතින් අපි ඒකට උපකාරයක් වශයෙන් අපි හිතුවා මේ පින්වත් පිරිසට ඒ සූත්‍ර දේශනා ඇසුරින්, සූත්‍ර දේශනා කරුණ ඇසුරින් මේ පින්වත් පිරිසට බුදුරජාණන් වහන්සේගේ අපි මීට කලින් ධර්මයේ ගුණ ඒ විදිහට විග්‍රහ කළා. බුදුරජාණන් වහන්සේගේ ගුණත් ඒ විදිහට විග්‍රහ කරන්න. ඉතින් අද දවසේදී අපි හිතුවේ අරහං සම්බුදු ගුණය මේ විදිහට විග්‍රහ කරන්න. ඉතින් මේ කාරණේදී ඇත්තටම බුදුරජාණන් වහන්සේ විමසපු කෙනෙක් ඉන්නවා. ඔහු නම් ශ්‍රද්ධාව බලවත් කරගන්න නෙවෙයි ඒක විමසිය. ඔහුට ඔහුගේ බාධා, ඔහුට තියෙන ඉලක්කය, ඔහුගේ තියෙන අධිපති භාවය, ඔහුගේ වසගේ පවත්වාගෙන ඉන්න ස්වභාවයට අභියෝගයක් කියලා සලකලා බුදුරජාණන් වහන්සේ විමසපු කෙනෙක් හිටියා. ඒ කෙනා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් ඉඳන්මයි බුදුරජාණන් වහන්සේ විමසන්න පටන් ගත්තේ. බුදුරජාණන් වහන්සේ අබිනික්‍රමණය කරන්න පටන් ගන්නකොට ඒ ගිහිගෙයත් හැරලා අබිනික්‍රමණය කරද්දිම තමයි සුන්දර දෙවි කෙනෙක්ගේ ස්වරූපයකින් පෙනී සිටිලා ප්‍රකාශ කළේ ඔබ මේ ගිහි ගෙදර අතහැරලා යන්න එපා, තව සතියකින් ඔබට සක්විති රජ සම්පත්තිය ලැබෙනවා. ඔබට ධාර්මික රාජකීය රජ සම්පත් විද මේ ලෝකයට සිත සලසන්න පුළුවන් කියලා ප්‍රකාශයක් කළා. ඒතර ඔහුගේ අරමුණෝනේ බුදුරජාණන් මේ බෝසතාණන් වහන්සේ ධර්මයේ සොයාගෙන නිවන සොයාගෙන යන ගමන වළක්වන්න. නමුත් අප බෝසතාණන් වහන්සේ මේ අවස්ථාවේ හිටියේ තමන්ගේ පුත් කුමාරයා උපන්න මොහොතේ.
පුත්කමාරයාවත් හරියට දැක ගන්න හම්බුන්නේ නැහැ. අර දොර අස්සෙන් යන්තම් දැක්කේ. එක වතාවක්වත් තුරුලට ගන්න ලැබුණේ නැහැ පුංචි පුතාව. ඊට පස්සේ ඒ මදිවට තමයි මේ ඇවිල්ලා කියන්නේ තව දවස් 7කින් සක්විති සම්පත්තිය ලැබෙනවා කියලා. එක දවසක් සක්විති සැප විඳලා යනවා කියලා සිතුවිල්ලක් ආවේ නැහැ. එච්චර බලවත් අදිෂ්ඨානයක්. දැන් සාමාන්‍යයෙන් අපිට හිතනනේ අඩුම ගන්න අපි කියමු පොයකට සිල් ගන්න ඉන්නවා. සිල් ගන්න ඉන්නකොට මොකක් හරි විශේෂ උත්සවයක් හරි මොකක් හරි කටයුත්තක් එකපාරට යදෙනවා. සිල් ගන්න එකනේ අපි කල් දාන්නේ. ඒ වගේනේ අපි යහපත් දෙන්නේ අපිට අවශ්‍ය මේ ධර්මයේ හැසිරීමට තියෙන කාරණේ අතහරින්න එච්චර ඕනේ සමහර කෙනෙක්ට එදාට පොයේ දවසට මොකක් හරි රූපණ්ණාලිකාව කියනවා කියලා කිව්වොත් එහෙම ලස්සන චිත්‍රපටියක් අයියෝ සිල් ගන්න එක නම් කවද කරගන්න බැරිද කියලා ගෙදර නවතින අය නැද්ද? ඕ නිතරම ඉන්නවනේ. එතකොට ඒ වගේ පරිසරයක මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝසත් අවදීදී සක්විති රජකම හම්බෙනවා කිව්වහම සක්විති රජකම නිසාවත් තමන්ගේ ඉලක්කයට යන ගමන මොහොතකටවත් ප්‍රමාද කළේ නැහැ. ඒ විදිහට හැසිරෙද්දී පියවරක් පාසා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් ඉඳන්ම පියවරක් පාසාම මේ කෙනා අපගේ මහ බෝසතාණන් වහන්සේ පිටුපසින් හිටියා. පුළුවන් නම් කාම විතර්කයක් උපද්දවපන්. ව්‍යාපාද විතර්කයක් උපද්දවපන්. නැත්නම් විහිංසාව විතර්කයක් උපද්දවපන්. මං එතනින් අල්ල ගන්නම්. එතනින් අබරලා ගන්නම් කියලා හිටියා. හරියට නරියෙක් ඉබ්බෙක්ව අල්ලන්න යනවා වගේ. නරියෙක් ඉබ්බෙක්ව අල්ලන්න ගිය ගමන් ඉබ්බා කරන්නේ උගේ අඬපොර ටික ඔක්කොම කට්ට ඇතුළට දා ගන්නවා. ඒතකොට මේ ඉබ්බා බලාගෙන ඉන්නවා. දැන් ඔලුවක් දැම්මොත් ඔලුව කඩලා ගන්නවා. අතක් එළියට දැම්මොත් අත එළියට දාලා දානවා. කඩලා ගන්නවා. ඉබ්බට අර කටු ඇතුළට ඇඟ බාගෙන ඉන්න එක ඇති වෙලා යම් මොහොතක නිදහස් කරා දෙක අවයවයක් හරි එළියට ඒක කඩා ගන්න කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ නරියානම් සාමාන්‍යයෙන් යම් කිසි සුළු වෙලාවක්නේ බලාගෙන ඉන්නේ. හැබැයි නරියගෙනුත් සාමාන්‍යයෙන් ඉබ්බෙක් එහෙම ලේසියෙන් බේරෙනවා. අඩුයි. හැබැයි බුදුරජාණන් බෝසතාණන් වහන්සේ දිහා බලාගෙන හිටියේ සුළු කාලයක් නෙමෙයි. බුද්ධත්වයට පත් වෙන්න කලින්ම මාස 6ක් හිටියා. මාස 6ක් නෙමෙයි අවුරුදු 6ක් හිටියා. ඊටත් පස්සේ තවත් අවුරුද්දක් හිටියා බුද්ධත්වයට පත් වුණාට පස්සේ. ඒ කිසිම අවස්ථාවක බෝසතාණන් වහන්සේ කෙලෙස් තිබියදී නමුත් කිසිදු කෙලෙස් මාත්‍රයක් උපද්දවන්න හිතට ඉඩ දුන්නේ නැහැ. හිත තමන්ගේ වසගේ පවත්වා ගත්තා. හිත යටපත් කරගෙන කෙලෙස් අරමුණ යටපත් කරගෙන ධර්මයේ හැසිරුණා. ඒ විදිහට දුෂ්කර ක්‍රියා කරද්දී බාධා කරන දැන් මේ වසගේ පවත්වාගෙන ඉන්න හදන එක්කෙනා එයා දන්නෙත් නැහැ මේ නිවන සාක්ෂාත් කරන්නේ කොහොමද කියලා. ඒතර දුෂ්කර ක්‍රියා කරද්දී මේ දුෂ්කර ක්‍රියාවෙන් නෙවෙයි කියලා කියන්න දන්නේ නැහැ. ඒකට දුෂ්කර ක්‍රියා කරද්දී මේ ඒ දුෂ්කර ක්‍රියාවෙන් ධර්මය අවබෝධ කරයි කියලා බය වෙලා ඔහු එක්තරා අවස්ථාවක ඇවිල්ලා ප්‍රකාශ කරනවා ඔබ වහන්සේට තව ජීවත් වෙන්න එකම එක පංගුවයි තියෙන්නේ 10 අවස්ථාවම තියෙන මැරෙන්න. ඕක අතහැරලා ගිහලා රජසප් විදින්න කියලා කිව්වා. මේ දුෂ්කර කටයුත්ත කරද්දී මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පිණිස ගණ්ඩ විහෙස කවුරුත් බාධා නොකරත් ඒක දුෂ්කර කටයුත්තක්. අතිශයම දුෂ්කර අතිශයම බාධාකාරී කටයුත්තක්. එහෙම දිවට ලෝකේ බලවත්ම කෙනා තුන් ලෝකෙම වසගියට ගත්ත ඒ වසවත් මරුත් ඔහුගේ පිටිපස්සෙන් ඇවිල්ලා අපගේ බෝසතාණන් වහන්සේගේ පිටිපස්සෙන් ඇවිල්ලා බාධා කරනවා. ඒ ගමනින් වළක්වන්න හදනවා. නමුත් අපගේ බෝසතාණන් වහන්සේගේ වීරිය කොතරම්ද කියලා කියන්නේ ඒ බෝසතාණන් වහන්සේගේ ශරීරයේ හමාගෙන යන ඒ දහඩිය පිසදමාගෙන යන ඒ සුලකට පුළුවන් ඒ ගලාගෙන නදියේ ජලයේ උනස් සිදලා දාන්න. උන්වහන්සේගේ සිතේ තිබුණේ මේ කෙලසොටු සැරවලේ දහඩිය ඕව වියලී ගියොත් වියලී ආවා. සම්මස් නහරයට ෂේ වෙලා ගියොත් ෂේ වෙලා ගියදින් ජීවිතය ඉතුරුනොත් ජීවිතය ඉතුරු වෙදින් කෙලෙස් සහිත ජීවිතයක් නම් මට එපා. කෙසේ හෝ ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ කෙලෙස් දුරු කරන අදිෂ්ඨානයෙන්. ඒ කෙලෙස් දුරු කරලා ඉතුරු වෙන ජීවිතය ඉතුරු වෙච්ච දෙයින්. නැතුව කෙලෙස් සහිත ජීවිතයක් උන්වහන්සේ අංශු මාත්‍රකින්වත් ප්‍රාර්ථනා කරේ නැහැ.
ඒ ජීවිතේ රජසප ලැබුණත් කෙලෙස් සහිත නම් උන්වහන්සේකට කැමති වුණේ නැහැ. ඉතින් උන්වහන්සේ ඒ වජිරාසන පින්බිමේ සියලු බුදුවරුන් කෙලිසුන් කෙරෙන් දුරු කළ ඒ වජිරාසන පින්බිමේ වාඩි වෙද්දී ඒ පින්බිම උරුමකම් කියන්න සාරා සංකේය කල්ප ලක්ෂයක් අප මහා බෝසතාණන් වහන්සේ පෙරම් පිරුවා. මේ ජීවිතේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන ජීවිතේ පවා අප්‍රමාණ වෙහෙසක් දරුවා. එහෙම ඒ ආසනයේ වැඩ හිටිද්දී පවා ඒ ආසනයටත් අයිතිකම් කියන්න තමන්ගේ සෙනගත් සමග තමන්ගේ දසමහර සේනාවත් සමග බෝසතාණන් වහන්සේ ඉස්සරහට ආවා. එහෙම ඇවිල්ලා යුද්ධ කරද්දිත් අපගේ බෝසතාණන් වහන්සේ මයි ජයග්‍රහණය කළේ මහ පොළොව සාක්ෂි මත තිබිලා. මෙච්චර සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවේ මේ පුණ්‍ය භූමියට මේ නිවන සාක්ෂාත් කිරීමට නේද කියලා. අත තියදී මහ පොළොව කම්පා වුණා. දස බිම්බරක් සෙනග පරාජයටපත් වුණා. ඒ ඇතු පිටින් ඒ වසවත් මරු බිමට ඇද වැටුණා. එවන් වූ පරාජයක් අත්වෙලත් ඔහුගේ ගමන අත්හැරියේ නැහැ. ඔය කෙනාගේ උත්සාහය අත්හැරියේ නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ පියවරක් පාසා බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් ආවා. පිටුපසින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැන් කෙලෙස් හොයනවා. දැන් මෙහෙම ඉදී දැන් යම්කිසි කෙනෙක් ඉන්නවා. දැන් මේ විමර්ශක සූත්‍රයේ තියෙනවා විස්තර කළා. යම්කිසි කෙනෙක් ඉන්නවා. ඔහු දැන් බුදුරජාණන් වහන්සේ විමසන්න කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ ඇසින් බලලා කනින් අහලා විමසන්න. යම්කිසි කෙනෙක්ගේ කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස් සහිත කටයුතු ඔහුගේ අතින් වෙනවා. එහෙම කටයුත්තක් බුදුරජාණන් වහන්සේගෙන් සිද්ධ වෙනවාද කියලා විමසන්න කිව්වා. දැන් එහෙම බැලුවාම මේ වසවත් මරුට ඊ කිසිදු දෙයක් හොයාගන්න බෑ. දැන් සාමාන්‍ය මිනිස්සෙක් නම් එහෙම හෙව්වේ ඔහුට නොපෙනී ඉන්න ඉඩකඩක් තියෙනවා. නමුත් මොහුගෙන් කිසි දෙයක් හංගන්න පුළුවන්කම නෑ. සියල්ල වසගේ පවත්වන කෙනෙක් මොහු. ඔහුටවත් අංශු මාත්‍රයක දෝෂයක් අපගේ බුදුරජාණන් වහන්සේගේ සොයාගන්න බෑ. ඊට පස්සේ මෙහෙම කටයුතු මේ සොයාගෙන යනකොට හැබැයි සමහර දෝෂ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක පාට හොයාගන්න බෑ. නමුත් කලින් කලට අර කෙලෙස් සහිත සිතුවිලි සිදුවීම් සිද්ධ වෙනවා. යම්කිසි කලබලකාරී සිදුවීමක් වෙනකොට ඒ වගේ දෙයක් වෙනකොට හදිසි අවස්ථාවල ඒ සිදුවීම් වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සාමාන්‍යයෙන් අපි සිල්වත් විදියට අපි කියමු අපි පොයට යනවා අසප කර නැත්තම් විහාරස්ථානකට ගිහිල්ලා අපි සිල්වත් වෙලා නිකන් අපි කේන්ති යන්නේ නැතුව හොඳට ඉවසීමක් තියෙනවා. හරි ගුණවත් අය වගේ අපි ඉන්නවා කියමුකෝ. හැබැයි ඒ කෙනාට මොකක් හරි කේන්ති යන අරමුණක් එනවා. මොකක් හරි දෙයක් වෙනවා. ඔන්න බත් එකේ ගල් කැටයක් තියෙනවා. එහෙම නැත්තම් මොකක් හරි කවුරු හරි සැරෙන් වචනයක් කියනවා. මොකක් හරි දෙයක් වෙච්ච ගමන් අන්න අරයාගේ කෙලෙස් සහගත ක්‍රියාකලාපයන් පෙන්වන්නේ නැද්ද එයා? ඇයි ඒ කෙලෙස් සංගවගෙන හිටියට අභ්‍යන්තරයේ කෙලෙස් තියෙනවා. ඒ වගේ කලින් කලට දකින්න පුළුවන් කෙලෙස් කෙනෙක් තුල තියෙනවා නම් ඒවා එකපාරට පේන්නේ නැහැ. යටපත් කරන් ඉන්නවා, හංගගෙන ඉන්නවා. හැබැයි හොඳට බලාගෙන ගියොත් කලින් කලට දකින්න පුළුවන්. ඒවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් දිහායෙන් බලන්න කියලා. එතකොට මේ විදිහටත් මේ කෙනා බැලුවා කේන්ති අවසන්න පුළුවන්ද කියලා. සමහර දවස්වලට මේ වසවත් මරුව ඇවිල්ලා දැන් නිකන් හිටියාම කෙලස් ඇවිස්සෙන එකක් පේන්නේ නැහැ. කේන්තිය මේ ප්‍රියමනාප රූප සහ අර කේන්ති ඇවිස්සෙන රූප විරූපී රූප මේ රාත්‍රී කැලෑ වැඩ ඉන්නකොට තනියෙන් වැඩ ඉන්නකොට නොයෙකුත් රූප පෙන්වන්න ගත්තා. ඔය විදිහට පෙන්වන්න ගත්තාම උන්වහන්සේ කෙරේ කිසිදු බයවීමක් හටගත්තෙත් නැහැ. තැති ගැනීමක් හටගත්තෙත් නැහැ. අර රූප නිසා හිතේ රාගසිතුවිලි හටගත්තෙත් නැහැ. ඊට පස්සේ රූප දිහා බැලලා මේ මොන කරදරයක්ද මේක නතර කරන්නේ නැද්ද කියලා ද්වේෂයක් හටගත්තෙත් නැහැ. ඊට පස්සේ නොයෙකුත් ශබ්ද කරලා ඒවට ගැටුනෙත් නැහැ. නිකමට හිතන්නකෝ අපි දැන් හොඳට සාන්ත දාන්නට ඉන්නවා. ඔතෙන්ට ඇවිල්ලා කවුරු හරි මොනවා හරි ශබ්ද ටිකක් කරොත් අපිට ඉවසීමට මොකක් වුණාද කියලා නැහනේ. ඒ පරීක්ෂණ ඔක්කොම ඒ සියලු ආකාරයෙන් මොහු කරනවා. මොහුගේ සියලු පරීක්ෂණ හමුවේ කිසිදු ප්‍රතිචාරයක් බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ
රාග, දේශ, මෝහ මුල් සහිතවම මේ කෙලෙසුන් කෙරෙන් දුරු කරලා. ඒ නිසා තමයි අරහන් කියලා කියන්නේ. ඇත්තරම අරහන් කියන ගුණයට මේ පින්නත් පිරිසත් සමහරට ගොඩාක් විස්තර අහලා ඇති. ඉතින් අරහන් කියන එකේ මූලිකම ගුණය තමයි අරහන් සම්බුදු ගුණය තමයි අපි මේ කාරණාස්සේ අපි විග්‍රහ කරගන්න උත්සාහ කරන්නේ. මූලිකම කාරණේ තමයි සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. සියලු කෙලෙස් ප්‍රහාණය කළසේක. ඒ කියන්නේ කෙලෙස් මුල් සහිතම රාග, ද්වේෂ, මෝහ මුලින්ම ඒ කියන්නේ සියලු කෙලෙසුන්ගේ මුල් වෙන්නේ රාගයත්, ද්වේෂයත්, මෝහයත් කියන මුල් තුන එකතු වෙලා තමයි යම් කෙලෙසයක් හට ගන්නවා නම් හටගන්නේ. ඒ රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම දුරු කළා. ඒකනේ අපි සමහරට මේ පින්නතුන් සම්බුද්ධ පූජා කරනකොට නිතර අහලා ඇති වීත රාගී වනසේක. වීත කියන්නේ දුරු කරයි. රාගය දුරු කළා. වීත දෝෂී වනසේක. වීත මෝහී වනසේක. බුදුරජාණන් වහන්සේට මේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු කළ රාග, දේශ, මෝහ පරිපූර්ණ වශයෙන් ප්‍රහාණය කළ උත්තමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියන්නේ. අරිහත්ත්වයට පත් වුණා කියන අර්ථය තමයි ඒකේ තියෙන්නේ. ඊට අමතරවත් දේශනා කරන සමහර තැන්වල අටුවාචාරින් වහන්සේලා විස්තර කරනවා අරහං කියන ගුණේ රහසින්වත් පවු නොකලසේක කියන අර්ථයක් තියෙනවා කියලා. ඔව් රහසින්වත් පවු නොකලසේක කියන කාරණයත් කෙලෙසුන් කෙරෙන් දුරු කළා කියන වචනේ තුල ගැප් වෙනවා. දැන් කෙලෙස් තියෙන කෙනෙක්නේ රහසින් හරි එලිපිට හරි පව් කරන්නේ. ඒතකොට රහසින්වත් පව් කරන්න උවමනාවක් නැහැ කෙලෙස් නැති කෙනෙක්ට. ඒතර අපි කෙලෙසුන් කෙරෙන් දුරු කළා කියන කාරණේ විග්‍රහ කරොත් ඒක විග්‍රහ කරගත්තොත් ඒක අපිට තේරුම් ගත්තොත් අපිට රහසින්වත් පව් නොකළ බව ඒකාන්තයෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට ආයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අටුවාචාර්යන් වහන්සේලා විස්තර කරනවා මේකෙදි සංසාර චක්‍රය අරසිදලෝ නිසා මේ නොනැවතෙන චක්‍රයක් බඳුව සංසාරයේ සැරිසරන ගමනේ චක්‍රය ඒ අර කඩලා දැම්මා. එතකොට ඒක පටිච්ච සමුප්පාදයේ විදිහට ගත්තොත් ඒ ජරා මරණ වලට හේතු වෙච්ච ඉපදීම නිරුද්ධ කළා. ඉපදීමට හේතු වෙච්ච ඉපදීමට හේතුව භවය, භවයට හේතු උපාදාන. ඒ ඔක්කොම සංදි ටික කඩලා දැම්මා. කඩලා දැම්මා. ඒකට කියනවා කෙලස් අර කියලා. ඒ කෙලස් අර කඩලා දැම්මා කියන කාරණේනොත් අරහං කියන සම්බුදු ගුණය විස්තර කරනවා. ඒතර දැන් බලන්න කෙලස් සම්පූර්ණයෙන් ප්‍රහාණය කළ කෙනෙක්ට කොහොමද කෙලස් අර කියලා එකක් ඉතුරු වෙන්නේ? නේ. ඒතර කෙලෙසුන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා කියන කාරණේ අපි විස්තර කරගත්තොත් එපමණකින්ම සංසාර චක්‍රයේ කෙලෙස් අර නිරුද්ධ කරා කියලා කියන කාරණෙත් අපි විග්‍රහ කරගත්තා වෙනවා. ඊට පස්සේ හතරවෙනි කාරණයක් හැටියට විස්තර වෙනවා යම් කෙනෙක් අරහ කියන වචනේ තේරුමක් තියෙනවා සුදුසුයි කියලා. මොකටද සුදුසු? බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්වයන්ගේ තුන් ලෝකෙම ලෝක සත්වයන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසුයි. එතකොට මේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු කෙනෙක් තුළ තියෙන්න ඕනේ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක්ට උපස්ථාන කරලා නැත්නම් දන් පැන් පූජා කරලා පින් රැස් කරගන්නවා නම් ඒ කෙනාගේ ජීවිතය හරියට නිකන් කෙතක් වගේ. දැන් අපි යම් කෙනෙක්ට දන් පැන් පූජා කරලා පින් රැස් කරගන්නවා නම් ඒක හරියට මෙහෙම සිද්ධියක්. යම් කිසි අස්වැන්නක් ලබා ගන්න කැමති කෙනෙක් බීජ රෝපණය කරනවා. රෝපණය කරන කුබර වගේ තමයි අර දානේ පිළිගන්න කෙනා. එතකොට ඒ පිළිගන්න කෙනාගේ තියෙන දෝෂයන් තුනක් තියෙනවා. පළවෙනි දෝෂය තමයි ඒ කියන්නේ දැන් කුබුරක් ගත්තොත් කුබුරේ තනකොළ වල්පැල ආදී හැදිලා තියෙනවා නම් ඒක කුබුරට දෝෂයක් නේ. ඒ දෝෂය තිබුණොත් ඒ කුබුරෙන් නිසියාකාර අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ ආකාරයෙන් නිසියාකාර අස්වැන්නක් ලබා ගන්න බැරි මේ කුබුරෙන් යම් කිසි කෙනෙක් අපි ගත්තොත් ඒ කෙනා ඒ කුබුරේ වගා කරන්න ගත්තොත් ඔහුට නිසි ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඇයි? අර තනකොළ කියන දෝෂය තියෙනවා. ඒ තනකොළ දෝෂය වගේ දෝෂයක් තමයි රාගය කියන දෝෂය. ඒ වැරද්ද. නැත්තම් ද්වේෂය කියන දෝෂය.
මෝහය කියන දෝෂය. ඔය රාග දේශ මොහ කියන දෝෂ තුන බුදුරජාණන් වහන්සේ තුල නැහැ. ඒතර රාග දේශ මොහ තුනම නැත්තේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු නිසා. දුරු වූ නිසා. සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වුණාම එහෙනම් ඒකාන්තයෙන්ම සියලු ලෝක සත්‍යයන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගන්නට ඒකාන්තයෙන්ම සුදුසුයි. එහෙනම් අපි අරහන් ගුණේ විස්තර කරද්දී අර කාරණා හතරකට අපි වෙන් කරලා ගත්තට ඔය කාරණා හතර තියෙන ඔක්කොම ටික කැටි කරලා එක තැනකට ගන්න පුළුවන්. සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වුණා. නැත්තම් රාග දේශ මොහ පරිපූර්ණ වශයෙන් ප්‍රහාණය කළා කියන ගුණයෙන් අරහන් ගුණේ විස්තර කරගත්තොත්. මොකද රාග දේශ මොහ ප්‍රහාණය කළ කෙනෙක් ඒකාන්තයෙන්ම සංසාර චක්‍රය අර කඩලා දාලා. ඊට පස්සේ ඒ කෙනා රහසින්වත් පව් කරන කෙනෙක් නෙමෙයි. එයා සියලු ලෝක සත්‍යයන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගන්න සුදුසු කෙනෙක්. ඉතින් ඒ නිසා අපි මේ කාරණේදී අපි විස්තර වශයෙන් කතා කරන්නේ මේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වුණා රහසින්වත් පව් නොකළා කියන කාරණේ නැත්තම් බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණය කළා කියන කාරණේ. ඉතින් තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ළඟට මේ රාත්‍රියේ බොහොම කළුවර අන්ධකාර වැඩිච්ච සමහර වනාන්තර තියෙනවා. ඒ වනාන්තරේ දහවල කාලේද රාත්‍රී කාලේද කියලා වෙන් කළ අඳුර ගන්න බෑ. හැමතිස්සෙම තියෙන බලවත් අන්ධකාරයක්. ඒවන් වනාන්තර වැඩවල වැඩ සිටිද්දී සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ළඟට දැන් ඇත්තටම සත්තු ඉන්න තැන් සත්තුන්ගේ හානි තියෙන ප්‍රදේශ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තියෙනවා මේ වසපත් මරු විශාල හස්ති රාජයෙක් රූපයෙන්. මේ දිලිසෙන මේ රිදී පාටින් බබලන දල සහිත නිකන් ලොකු මේ හොඬ වැලක් සහිත එක මොහොතකින් එක පියවරකින් ජීවිතේ විනාශ කරන්න පුළුවන් සයිස් හස්ති රාජයෙක්ගේ ස්වරූපයම වගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. මහා ශබ්ද නගාගෙන මේක අතුකොළ ගස් කලන් පෙළගෙන එනවා. මේ කරන්නේ බුදුරජාණන් වහන්සේ පරීක්ෂා කරන්න. මොකද මේ ලෝකයේ දුරු කරන්න දුෂ්කරම කෙලේශයක් තමයි මෝහය කියලා කියන්නේ. රාගය ද්වේෂය දුරු වෙනවා අනාගාමි ඵලයේදී අරිහත්ත්වයේදී තමයි මෝහය දුරු වෙන්නේ. මෝහය හරි චුට්ටක් හරි ඉතුරුලා තිබුණොත් මේ වගේ සිදුවීමක් සිද්ධී පවා හෝ අංශු මාත්‍රිකව බිය ගැනීමත් ඇති ගැනීමක් වෙන්න ඕනේ. මෙහෙම තැති ගැනීමක් හෝ බියවීමක් හෝ මේ ශ්‍රමණයන් වහන්සේ තුල තියෙනවාද කියලා පරීක්ෂා කරන්න එනවා. විශාල හස්ති රාජ්‍යයක විශාල ඇතෙක්ගේ ස්වරූපයෙන් අංශු මාත්‍රික කැළඹීමක් අපේ බුදුරජාණන් වහන්සේගෙන් හටගන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ අංශු මාත්‍රිකට තිගැස්සෙන්නේ නැහැ. නිකන් හිතලා බලන්න මේ වගේ සිදුවීමකදී තිගැස්සීමක්වත් නැතුව ඉන්න පුළුවන් කාටද? දැන් බුදුරජාණන් වහන්සේ කෙනා එන්නේ මම වසවත් මරු කියාගෙන නෙමෙයි. මේක මේ මාවාපෑමක් කියලා පෙන්නගෙන නෙමෙයි. ඔහු ඇත්තටම ඇතෙක්ගේ ස්වරූපයෙන් එන්නේ. තවත් අවස්ථාවක නාගයෙක් වගේ බලවත් විශාල නාගයෙක් වගේ පෙනී පුප්පගෙන අර මයින්හම ගහනවා වගේ අර සර්පයාගේ නාදය කරගෙන දෂ්ට කරන්න වගේ එනවා ඇඟට. එද්දී බුදුරජාණන් වහන්සේගේ සිතේ කිසිදු පැකිලීමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ තුළ අවබෝධයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේලාට කිසිම කෙනෙක්ට ජීවිත හානියක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතේට කිසි කෙනෙක්ට හානියක් කරන්න බෑ. ලේසලවීමක් පමණයි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ජීවිත ආශාපව ප්‍රහාණය කළා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට බාහිර රැකවරණ කිසිම ආකාරයකින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම ආකාරයකින් අංශු මාත්‍රික බියක් තැති ගැනීමක් උපද්දවන්න බෑ බුදුරජාණන් වහන්සේලාගේ සිත සතන් තුළ. ඒ විදිහට අභියෝගයට ලක් කරලා තියෙනවා. සමහර අවස්ථාවල ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අත්හැරියේ දුෂ්කර ක්‍රියාවේ පළක් ප්‍රයෝජනයක් නැහැ කියන පිරිපුන් අවබෝධයෙන් යුක්තවමයි. ඒක ගැන වීරිය අඩු වෙලා නෙමෙයි, අදිෂ්ඨානිය අඩු වෙලා නෙමෙයි, ජීවිත ආශාවෙන් නෙමෙයි. බුදුරජාණන් බෝසත් අවදීදී වටහීමක් අතගත්තා මේ දුෂ්කර ක්‍රියාවෙන් ප්‍රතිඵල ලබන්න බෑ කියලා. ඒකේ තියෙන නිස්සාර භාවය ගැන පරිපූර්ණ අවබෝධයකින් තමයි ඒක අත්හැරියේ. නමුත් මේ වසවත් මරුව ඇවිල්ලා විටක කියනවා ඔබ මේ අත්හැරියදී දැන් බලන්න ඔබ මේක අත්හැරලා ඔබ සියල්ල අවබෝධ කළා වගේ ඉන්න එපා. ඔබ මේක අත්හැරලා ආවේ කියලා චෝදනා කරනවා. අංශු මාත්‍රික තිගැස්මක් බුදුරජාණන් වහන්සේට නැහැ.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මෙහෙම නිතර නිතර ඇවිල්ලා පීවරක් පාසා ඇවිල්ලා මෙහෙම කරදර කරද්දී ඔබට හිතන්න ඔබගේ ජීවිතේ පිටිපස්සෙන් පීවරක් පාසා ඇවිල්ලා කෙනෙක් මෙහෙම කරදර කරනවා කියලා. මේ පුංචි කාලයක් නෙමෙයි අවුරුදු 7ක්. බුද්ධත්වයට පෙර අවුරුදු 6යි බුද්ධත්වයෙන් පස්සේ අවුරුද්දයි. ඊට පස්සේ මෙහිම හිංසා කරද්දී පවා ඔහුගේ ජීවිතේ ඒ කෙනා කිසිම හිංසාවක් මෙහෙම හිංසා පීඩා කරද්දී පවා මේ විදිහට බුදුරජාණන් වහන්සේට කිසිම තරහසිතක් හටගත්තේ නැහැ. අංශු මාත්‍රක ද්වේෂසිතක් හටගත්තේ නැහැ. මේ දේවල් කර කර ඔහු පරීක්ෂා කරලා බලන්නේ මේ ශ්‍රමණයන් වහන්සේ තුල රාගයක් අවසන් පුළුවන්ද? ද්වේෂයක් අවසන් පුළුවන්ද? මෝහයක් අවසන් පුළුවන්ද? දැන් දුෂ්කර ක්‍රියාව ගැන මතු කරලා මියා කෙනාව මුලා කරන්න පුළුවන්ද? රවට්ටන්න පුළුවන්ද කියලා බලන්නේ. සමහර තැන්වල මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී පිරිස්මෙත ධර්මයේ දේශනා කරද්දී පිරිස්මෙත දේව ස්වභාවයෙන් පැමිණලා කියනවා ඔබ වහන්සේ හිතන්න එපා අවබෝධ කළා කියලා. මේ කියන්නේ අමූලික බොරු ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ අභියෝගයට ලක් කරන්න. අංශ මාත්‍රිකව තිගැස්මක් ඇති කරන්න පුළුවන්ද කියලා බලන්න. දැන් බැලුවා තනි තනි බුදුරජාණන් වහන්සේ හොදකලා විදිහට කරන්න බැලුවා කරගන්න බෑ. දැන් පිරිස්මෙද්දී ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ නිදහස් වුණා කියලා හිතන්න එපා. දිව්‍ය ලෝකෙත් බන්ධන තියෙනවා. මනුස්ස ලෝකෙත් මාර බන්ධනේ තියෙනවා. හැමතැනම තියෙනවා. ඒකින් ගැලවෙන්න ඔබට බෑ. ඔබ බදිනවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ කිසිම පැකිලීමකින් නැතුව මාරය ඔබ පෙරදුනා. බුදුරජාණන් වහන්සේ සියලු බන්ධන වලින් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේලා වදින්න පුළුවන් කිසිම ආකාරයක් නැහැ. ආයි තැනක ඇවිල්ලා ප්‍රකාශ කරනවා මේ සිතින් නිකුත් වෙලා අහසේ ගැට ගහන තුණ්ඩුවක් තියෙනවා කියලා. තොණ්ඩුවක් තියෙනවා කියලා. එහෙම තොණ්ඩුවක් කොහෙවත් නැහැ. මේ සකස බොරු හදා මේ බොරුවෙන් මුලා කරන්න පුළුවන්ද කියලා බලනවා. දැන් අපිට ඔහොම එකක් කිව්වනම් අපි පට ගාලා ඔකට අහු වෙලා යනවා. අපි හිතන්නේ මේ ඇත්තටම තියෙන එකක් ගැන තමයි මේ කිව්වේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේව ඒ විදිහට නොයෙකුත් පරයයන් මේ වසවත් මරු බුදුරජාණන් වහන්සේව අවුරුද්දක් පුරා බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් මේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් තියනවාද කියලා කරව පරීක්ෂණය දේශනා ගණනාවක් ඔස්සේ මේ සඳහන් වෙලා තියෙන පොත් වහන්සේ තුළ ඇත්තරම දේශනා 25කට ආසන්න ප්‍රමාණයක් මාර සංයුත්තය කියලා වෙනම සංයුක්තයක් තියෙනවා. ඒ සංයුක්තේ පුරාවට විස්තර කරනවා මේ විදිහට කරපු උත්සාහ. ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙනවා. තවත් අවස්ථාවක එනවා බුදුරජාණන් සමහර අවස්ථාවල ධර්මයේ දේශනා කරද්දී හරකෙක්ගේ වේශයෙන් එනවා. හරකෙක්ගේ වේශයෙන් ඇවිල්ලා අර පාත්‍ර ටික තියලා තියෙන තැනට ඇවිල්ලා පාත්‍ර ටික පෙල්ලන්න හදනවා. පෙල්ලන්න හදද්දී අර ධර්ම ශ්‍රවණය කරන ස්වාමීන් වහන්සේලා කලබල වෙනවා. කලබල වෙද්දී බුදුරජාණන් වහන්සේ එහෙම කලබල වෙILLක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේට තියෙන සර්වඥතා ඥාණි. බුදුරජාණන් වහන්සේ හිත කලබල වෙන්නේ නැහැ කෙලෙස්යන්ගෙන්. කෙලෙසෙන්ගෙන් එකපාරට පීඩාවටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේ එවන් සිදුවීමක් හටගත්තකම සර්වඥතා ඥාණයෙන් ඒ ගැන විමසා බලනවා. විමසා බලද්දී අයියෝ මේ අර වසගේ තියාගන්න හදන එක්කෙනා වසවත් මාරු තමයි මේ වේශයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. කලබල වෙන්න එපා පින්වත් මහණෙනි. ඔයගොල්ලෝ ධර්මය අහන්න. මේ කෙනාගේ වැඩක් කියලා ආය ධර්ම දේශනා සිදු කරගෙන ගියා. අර කෙනා අතුරුදන් වෙලා ගියා. එතකොට ඒ වගේ අභියෝගයන්ට ලක් කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. තවත් අවස්ථාවක ඔය ධර්මයේ දේශනා කරනකොට මේ ගොවියෙක් ගෙවිමින් ගොපල්ලෙක්ගේ වේශයෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සම්පූර්ණයෙන් මනුස්ස ස්වරූපයක් වවාගෙන කකුල් වල මඩ ගාගෙන සම්පූර්ණයෙන් බැලුව බැල්මටම ගොපල්ලෙක්. මොකද මේ ගොපල්ල වේශයෙන් එන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරාට පස්සේ අඩුම ගානේ මේ අනිත් අයට ධර්මයේ ප්‍රකාශ කරන එක හරිය නතර කරන්න පුළුවන්ද කියලා බලන්න. අනිත් අය කෙලෙසුන්ගෙන් මිදෙන එක හරිය වළක්වන්න පුළුවන්ද කියලා බලන්න තමයි මේ විදිහට පැමිණෙන්නේ. පැමිණිලා බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා මේ ප්‍රකාශ කරන මේ ශ්‍රමණයන් වහන්සේ මේ මගේ මෙතනින් හරක් ටිකක් එහෙම ගියේ නැද්ද කියලා අහනවා. නිකන් මෙයාගේ හරක් ටික නැති වෙලා මේ හරක් ටික ගිය තැන දැක්කේ නෑ වගේ නිකන් ඇත්තටම ගෝපාලෙක් වගේ තමයි හුවේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ඉන්නේ ගෝපාලෙක් නෙවෙයි. මේ ඉන්නේ හවල් කෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාරය ඔබට හරක්ගෙන් ඇති ප්‍රයෝජනෙ මොකද්ද? හරක්ගෙන් ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් ඔබ කියලා.
එතකොට මේ අඳුරගත්තා කියලා දැනගත්තා. නමුත් එතනදිත් නෙමෙතුන්නේ. ඔහු ප්‍රකාශ කරනවා ශ්‍රමණය ඔය ඇස මගේ. රූපය මගේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙරම් පුරලා පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන ලබාගත්ත මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණකින් පිරු ශරීරයටත් අයිතිවාසිකම් කියනවා. ඔය මේ ඇසේ ස්පර්ශය ඇසේ විඥානය මගේ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා මාරේ හරි තමයි ඒක ඔබේ තමයි. කන මගේ. කනට ඇහෙන ශබ්ද මගේ. කනේ ස්පර්ශය මගේ. කනේ ස්පර්ශය නිසා හටගන්නා වූ මේ සැප දුක් විඳීම් ඊට පස්සේ විඥානෙ මේ සියල්ල මගේ කියද්දී මාරේ හරි තමයි ඔබේ තමයි මේ ඔක්කොම. මොකද ඒ දේවල් අපි අපේ කියලා අපි අල්ලගෙන හිටියට ඒවේ ඇත්ත අයිතිකාරයෙක් ඉන්නවා. ඒ අයිතිකාරය එයා තමයි. ඔය විදිහට මේ ආයතන 6 ගැනම ප්‍රකාශ කරගෙන යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට මේ ආයතන 6 තුලින්ම කෙලෙස් වැగిරින්නේ. බුදුරජාණන් වහන්සේට ඇස ඔස්සේ කෙලෙස් වැగిරින්නේ. කන ඔස්සේ කෙලෙස් වැగిරින්නේ. නාසය ඔස්සේ කෙලෙස් වැగిරින්නේ. දිවෙන් කෙලෙස් වැగిරින්නේ. කයෙන් කෙලෙස් වැగిරින්නේ. මනසින් කෙලෙස් වැగిරින්නේ. ඒවෙන් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු විදලා මේ එක්ක රාගයක් උපදවන්නෙත් නැහැ, ද්වේෂයක් උපදවන්නෙත් නැහැ. ඒවට මුලා වෙලා යන්නෙත් නැහැ. ඒ සියලු දේ කෙරෙහි ආශාව දුරු කළා. ආශාව තියෙනවා නම් තමයි මම මගේ මාගේ ආත්මය කියලා හැඟීම තියෙන්නේ. මේ හැඟීම නිර්සත්‍යයටත් තියෙනවා. නිරේින සත්‍යයත් මම කියලා අල්ලගෙන ඉන්නේ තමන්ගේ ශරීරය. මගේ කියලා අල්ලගෙන තියෙන්නේ. මගේ ආත්මය කියලා තමන්ව තමන්ගේ ශරීරය තමන්ගේ සිත ඔක්කොම අල්ලගෙන ඉන්නේ. මොකද මේ නිර්සත්‍ය දුක් විඳට එතන තණ්හාව තියෙනවා කියන්නේ ඔහු තණ්හාවෙන් ඒ තමන්ව තමන් කියලා අල්ලගෙන ඉන්නවා. තමන්ගේ සිර දුක් විඳින්නේ තමන් කියලා අල්ලගෙන ඉන්නවා. ඒ හැඟීම දුරු කරන්න බෑ ආරෂ්ඨාංග මාර්ගය තුලින් නිවන සාක්ෂාත් කරගන්න. ඒ කියන්නේ අංශු මාත්‍රිකව සැඟවිලා තියෙන තණ්හාව දුරු කරන්න බෑ. නිර්සත්‍ය කොච්චර දුකින් හිටියත් තණ්හාවෙන් ඉන්නේ. ඒ දුක් ඔක්කොම වෙන්දත් ඒ නිර්සත්‍යයට තණ්හාව දුරු කරගන්න බැරි. ඒ තණ්හාව තුළ සැඟවිලා තියෙනවා. ඔහුට තේරෙන්නේ නෑ මේ මගේ මාගේ ආත්මය කියලා තියෙන ප්‍රකාශයත් එක්ක මේ තුළ සැඟවිලා තියෙනවා තණ්හාව කියලා. ඔහුට කිසිම විදිහකින් සොයා ගන්න හැකියාව නෑ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ තණ්හාව පරිපූර්ණ වශයෙන් දුරු කළා. ප්‍රහාණය කළා. ඒ දුරු කරපු බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණය කරපු නිකලෙස් හදමටලක් දරු අරහන් ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ තුළ මේ ඇස මගේ කියලා හැඟීමක් නැහැ. කන මගේ කියලා හැඟීමක් නැහැ. ඒ රූප ශබ්ද ගන්ධ ඒ කිසි දෙයක් කරේ මම මගේ ආත්ම කියලා කන්නේ නැහැ. විඥානය කෙරෙහිත් නැහැ, ස්පර්ශය කෙරෙහිත් නැහැ. අනිත් යම් තාක් දේවල් ගැන කතා කරනවා. ඒ කිසි දෙයක් ගැන නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ඇස නැති තැනක් තියෙනවා. ඇසට පේන රූප නැති තැනක් තියෙනවා. ඇසේ ස්පර්ශය නැති තැනක් තියෙනවා. ඇසේ විඥානය නැති තැනක් තියෙනවා. කන නැති තැනක් තියෙනවා. විඥානය නැති කනේ ශබ්දය නැති තැනක් තියෙනවා. මේ විදිහට ඒ ආයතන 6ට ගෝචර වෙන සියලු දේ නැති තැනක් තියෙනවා. ඒ නිවන මාරය ඔබ දන්නේ නැහැ. ඔබට එතෙන්ට යන මගවත් ඔබ දන්නේ නැහැ. එතෙන්ට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔබෙන් නිදහස්. ඒ නිවන් මඟ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ නිවන් මඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න හදද්දී ඒ ධර්ම දේශනාවට බාධා කරන්න හදද්දී මුලා කරන්න හදද්දී බුදුරජාණන් වහන්සේ කියන බාධාව නිසා උන්වහන්සේ තුළ රාගය වෙස්සුනෙත් නැහැ. මොකද්ද මේ මෙච්චර සාරා සංකල්පයක් ලක්ෂයක් පෙරම් පුරලා මේ ධර්ම දේශනා කරන්න හදද්දී මෙහෙම බාධා කරන්න හදනවානේ කියලා කිපුනේ නැහැ. කේන්ති මාත්‍රයක් ආවේ නැහැ. ඒ කේන්ති යන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා. ඒ කියන ප්‍රකාශ වලට රවට්ටන්න හදන අවස්ථාවල අංශු මාත්‍රික රැවටීමක් හටගත්තේ නැහැ. ඒ මෝහය ප්‍රහාණය කළා. ඒ නිකලෙස් හදමඩලද්දරු බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහන් ගුණයෙන් යුක්තයි. ඉතින් මේ විදිහේ පරීක්ෂණ රාශියක් නිරන්තරයෙන්ම මේ වසවත් මරු විසින් සිද්ධ කරනවා. ඉතින් ඒ විදිහෙන් පරීක්ෂා කරලා සමහර අවස්ථාවල එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ සිතේ සිතුවිල්ලක් හට ගන්නවා. මේ රජකම් කරන්න බැයිද මේ සත්තුන්ට හිස්සා කරන්න නැත්නම් අනිත්‍යව පරද්දන්න නැතුව මරවන්න නැතුව එහෙම පුළුවන්ද කියලා. ඒ වෙලාවේදී ඒ සිතුවිල්ල සිතපු ක්ෂණයට කොයිතරම්නම් පියවර පාසා බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ ආවද කියලා කියන්නේ. ඇවිල්ලා කියනවා
ශ්‍රමණයන් වහන්සේ රාජ්‍ය බාර ගන්න කියනවා. බොහොම හොඳයි හිතපු එක රාජ්‍ය කරන්න කියනවා. කිව්වට පස්සේ මේ වසවත් මරු දන්නවා බුදුරජාණන් වහන්සේගේ 이르දි හැකියාව. ඒ කියන වසවත් මරු ඔබ වහන්සේ මේ සතර 이르දිපාද මනාකොට වඩපු කෙනෙක්. සතර 이르දිපාද මනාකොට වඩපු කෙනෙක්ට දැන් අපි හිතාගෙන ඉන්නවනේ දැන් ඉතින් අර නිදිය පහළ වුණාට පස්සේ ලංකාවේ දැන් ඉන්ධන හම්බුනොත් පෙට්‍රල් හම්බුනොත් ඩීසල් හොයාගන්න පුළුවන් වුණොත් ඔහෙන් ලංකාවේ ඕවා මතු වුණොත් යම්කිසි දවසක ඔය කැනීම් කරගෙන ගිහිල්ලා මතු වුණොත් ප්‍රශ්න ඉවරයි කියලා හිතනවනේ. ඊහෙම මිනිස්සුන්ගේ ප්‍රශ්න ඉවර වෙන්නේ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේට අර වසවත් මරු කියන ඔබ වහන්සේගේ තියෙන 이르දියට මේ හිමාල කන්ද රත්තරන් වෙන්න කියලා හිතුවොත් හිමාල කන්ද රත්තරන් වෙනවා. ඒ තරම්ම හොඳට සතර 이르දිපාද ඔබ වහන්සේ වඩලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරු තමයි මේ මාරය මේ ලෝකේ මිනිස්සුන්ගේ සිත තණ්හාවෙන් වැහිලා තියෙන්නේ. මේ හිමාල පර්වත වගේ දෙකක් රත්තරන් කරලා දුන්නත් මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ගේම නෙමෙයි එක මිනිහෙක්ගේ සතුටවත් අවසන් කරලා සෑහීමකටපත් වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ සතුට කරලා ඉවර කරන්න බෑ. මොන කොච්චර දුන්නත් තව ඕනේ. මේ ලෝකයේ තියෙන ස්වභාවය. ඒ තණ්හාව නිරුද්ධ කිරීමෙන් හැරෙන්න මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න බෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට එච්චර හැකියාවක් තියෙද්දි. බුදුරජාණන් වහන්සේට එච්චර හැකියාවක් තියෙද්දි තමයි බුදුරජාණන් වහන්සේ ගහසක් යට වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ රෝණ රත්තරණේ මන්දිරයක් තමයි මවා ගන්න පුළුවන්. එහෙම වැඩ හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේට අහසින් වැඩම කරන්න පුළුවන් හැකියාව තියෙද්දි තමයි බුදුරජාණන් වහන්සේ පයින් වැඩම කළේ. අංශු මාත්‍රික කෙලෙස් මාත්‍රයක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ දකින්න නැහැ. එතකොට මේ කෙනා පරීක්ෂා කරන පරීක්ෂණය හරි තියුණුයි. කරන්න තියෙන හැම පරීක්ෂණයක්ම කරනවා. මේ දෙයට අවුරුදු 7ක් පරීක්ෂා කරලා මෙහු එක්තරා අවස්ථාවක මේ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඒ කියන්නේ අවුරුදු 7 අවසන් වෙලා අවුරුදු 7ක් ගිහිලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැහැන් සොයෙන් වැඩ ඉන්නවා. දැහැන් සොයෙන් වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මොකද්ද මේ වනයේකට වෙලා බිම් බලාගෙන මේ මොකක්ද මේ කරන්නේ? මොකක් හරි ගමෙන් මොකක් හරි වැරද්දක්වත් වුණාද? මිනිස්සුත් එක්ක තරහ වෙලාද? දැන් බලන්න භාවනා කරන එකට කියන කතන්දරනේ. ඔබ නිකමට හිතන්න ඔබ බණ භාවනා කරන්න යද්දි ගෙදර කට්ටිය ඔහම කියන්න ගත්තොත් ඔය කොයිතරම් ඔබ කිපෙනවද? සමහරට ඒක අසපුවට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නමකටත් ඇවිල්ලා කියනවා මෙහෙම දේවල් අපේ ගෙවල් වල වෙන්නේ කියලා. හැබැයි මේ අභියෝගයන්ට බුදුරජාණන් වහන්සේ ලක් කරලා බැලුවා. බුදුරජාණන් වහන්සේ තුල එහෙම කිසිදු පීඩාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ බුදුරජාණන් වහන්සේ අඳුරගත්තා මේ ආපු කෙනා මේ වෙන කෙනෙක් නෙවෙයි. මේ හවල් කෙනා තමයි ආවේ කියලා අඳුරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ මාරය මම ওই ශෝකයේ සම්පූර්ණයෙන් මුදුරලා දැම්මා. සියලු වර්ධින් නිදහස් වුණා. මං ධ්‍යාන වඩන ශෝක රහිතව ඉන්න එක ඔබට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? හැම භාවයක්ම හැම ලෝභයක්ම හැම තණ්හාවක්ම ආශ්‍රව රහිත වෙලයි මං වාසය කරන්නේ. මං ධ්‍යාන වඩන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියලු කෙලෙසුන් කෙරින් දුරු කළා සුවසේ දැහැන් වඩනවා. ඒ කෙනා සුවසේ මෙහෙම හුදකලා පහසුවෙන් ඉන්න එක වෙන කෙනෙක්ට ඔබට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එච්චර සුවසේ වාසය කරනවා. මෙහෙම ප්‍රකාශ කළාට පස්සේ මේ මාරයා කියනවා ඔබ ඔහොම කිව්වට යමක් මගේ කියලා ගන්නවා නම් මේක මගේ කියලා ගන්නවා නම් මේක මට අයිති කියලා ගන්නවා නම් මගෙන් නම් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. මට අයිති දෙයක් කියලා ගන්නවා නම් මේක මගේ කියලා ගන්නවා නම් ඔහුට නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. මං කිව්වේ අර නිරේන නියසතාවට පවා මේ සිතුවිල්ල තියනවා කියලා. එතකොට ඒ මගේ මට අයිති කියන සිතුවිල්ල තියනවා කියන්නේ කොහේ හරි හැංගිලා තණ්හාව තියෙනවා. ඒතර මේ තණ්හාව තියෙන කෙනාට මගෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් ගැන කියනවා නම් මගේ කියලා. නමුත් ඒ මගේ කියන හැඟීම බුදුරජාණන් වහන්සේ තුල නැහැ. මම නොවේ කියන හැඟීමෙන් තමයි බුදුරජාණන් වහන්සේ තුල වැඩ සිටින්නේ. පවිට මාර්ය ඒ නිසා ඔබට මාව අල්ලන්න හම්බෙන්නේ. ඔබෙන් නිදහස්. එහෙම ප්‍රකාශ කරාට පස්සේ දැන් කරගන්න දෙයක් නැහැ මේ කෙනාට.
මේ කෙනා දන්න හැම උගුලක්ම දාලා අවුරුද්දක් පුරා පිටිපස්සෙන් ඇවිල්ලා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ විදිහට කිසි අඩුවක් හොයාගන්න බැරි තැන කියනවා. එහෙනම් දැන් ඔබ වහන්සේ නිවනට පත් වුණානේ. අමා මහ නිවන සාක්ෂාත් කරන්නේ. ඔබ වහන්සේ අමා මහ නිවන සාක්ෂාත් කරා නම් මොකටද මේ අනිත් අයට බණ කියන්නේ? අනිත් අයට ධර්මයේ දේශනා කරන්නේ ඇයි කියලා අහුවා. අනිත් අයට ධර්මයේ දේශනා කරන්න හද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් යම් කිසි කෙනෙක්ට ඔහුටත් මේකෙන් මිදෙන්න ඕන නම් අනුකම්පාව තියෙන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පීඩාවටපත් කරන බලයට ඒක වළක්වන්න මේ කෙනාටත් හැකියාවක් සියල්ල වසගේ පැවැත්වාට ඊටත් වඩා සියල්ල වසගේ පවත්වන අපේ බුදුරජාණන් වහන්සේ. මොකද සියල්ල වසගේ පවත්වන වස්වත් මාරුට තමන්ගේ සිත වසගේ පවත්වා ගන්න බෑ. නමුත් ඒ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ සිත වසගේ පවත්වා ගැනීම අපගේ බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ සිත වසගේ පවත්වා ගනිමින් සියල්ල තමන්ගේ වසගේ පවත්වනවා. බුදුරජාණන් වහන්සේගේ අභිභවා යන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. මේ විදිහට ප්‍රකාශ කරාට පස්සේ මේ මාරයා පරාජය පිළිගත්තා. අවුරුදු 7කට පස්සේ අබිනිෂ්ක්‍රමණය කරන්න කරපු මොහොතේ ඉඳලා අවුරුදු 7ක් පිටිපස්සෙන් ඇවිල්ලා ගත්ත උත්සාහය පරාජය හෝ පිළි අරගෙන ප්‍රකාශ කරනවා. මට උනේ මෙන්න මේ වගේ දෙයක්. එක කකුලුවෙක් හිටියා. ඒ කකුලුව ගොඩට ආවට පස්සේ කොල්ලෝ කට්ටියක් එකතු වෙලා පුංචි දරුවෝ දැරියෝ ටිකක් එකතු වෙලා ඒ කකුලුවගේ අඬු ටික කඩලා දැම්මා. හැම අඬුවක්ම කඩලා දැම්මා. අඩුවක් දමලා දාලා ආයෙ ගොඩ විමින් තිබ්බා. ඒ කකුලුවට දැන් කරගන්න පුළුවන් දෙයක් නෑ. ආයෙ වතුරට බැහැ ගන්න පුළුවන්කම ඔබ වහන්සේත් මම මෙච්චර කාලයක් ඔබ වහන්සේව පරද්දන්න උත්සාහ කළා. ඒ වරද්දන්න තියෙන හැම උත්සාහයක්ම අර අඩු කඩලා දානවා වගේ විනාශ කරලා දැම්මා. තව දුරටත් මට ඔබ වහන්සේත් එක්ක හැප්පෙන්න පුළුවන් කමක් නැහැ කියලා දුකටපත් වෙලා ශෝක කරලා ශෝකයටපත් වෙලා ඒ ශෝකේ ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා තමන්ගේ පරාජය පිළි අරගෙන බුදුරජාණන් වහන්සේගේ නිකලස් භාවය බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය පිළිගෙන එතනින් පිටත් වෙලා ගියා. එතනින් පිටත් වෙලා ගියාට පස්සේ දැන් තමන්ගේ තාත්තා ඒ වසවත් මරු මේ විදිහට පරාජය වෙලා ඇවිල්ලා එක තැන ඇවිද කල්පනා කර ඉන්නවා. ඒ මාර දූරුන්ට දකින්න ලැබුණා. මේ විදිහට දුකෙන් ඉන්නව දැක්කහම ඒ දූවර කිව්වා තණ්හා අරති රගා කියන දූවර තුන්දෙනා කිව්වා මේ ඇයි මොකද මෙහෙම ඉන්නේ කියලා කිව්වා. කිව්වම බුදුරජාණන් වහන්සේත් එක්ක හැප්පෙන්න බෑ. උන්වහන්සේ මගේ නිදහස් වුණා කිව්වා. එතකොට මේ තණ්හා අරති රගා හිතුවා. එහෙනම් ඉතින් අපි එහෙම නිදහස් වෙන්න කොහමද? අපි අල්ලන් එන්නම් කිව්වා. නිකන් ඇතෙක්ව ගැට ගහගෙන ඉනවා වගේ අනිත් ඇතින් නියලවුවා. අපි අරන් එන්නම් කිව්වා. තොණ්ඩුවෙන් ගැට ගහගෙන එන්නම් කියලා ගිහිල්ලා ඒගොල්ලෝ නොයෙකුත් මායම් දැම්මා. එක්කෙනා 100 ගානේ මවා ගත්තා. 100 ගානේ මවාගලා අපි ඔබගේ මෙහිකාරිය වගේ උපස්ථාන කරන්නම් එන්න අපිත් එක්ක සතුටු වෙන්න කියලා ප්‍රකාශ කළා. මේ වනේ කවුරුත් නැති වනේ බුදුරජාණන් වහන්සේව කෙලෙස් වලින් පොළඹව ගන්න හදනවා. කිසිම ආකාරයකින් පොළඹව ගන්න බැරුව ගියා. තරුණ රූප, ළමයිගේ රූප, නොයෙකුත් ආකාර පුරුෂයාගේ සිත් ඇදගන්නේ යම් විදිහකටද ඒ සියලු රූප මවම උත්සාහ කරා. අවසානයේදී පරාජය වෙලා ඔවුනුත් පලා ගියා. මොකද බුදුරජාණන් වහන්සේ නිකලෙස්. බුදුරජාණන් වහන්සේ පරාජය කරන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ. බුදුරජාණන් වහන්සේ සියල්ල අභිභවා ගියා. සියලු දේ ජයගත්තා. සියලු කෙලෙසුන් කෙරෙන් දුරු කළා. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළා. ඒ නිකලෙස් අරහන් සම්මා සම්බුදු ගුණයෙන් යුතු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේදීත් පින්බර අරුණෝදය සදහම් වැඩසටහනටයි ඔබ සියලු දෙනා ඒකරාශී වුණේ. ඉතින් අද දවසේදී පින්බර අරුණෝදය සදහම් වැඩසටහනට බැතිබර දායකත්වය එකතු කරනවා. මාර්තු 31 වෙනි දිනට හෙට දිනට 21 වෙනි උපන්දිනයේ යෙදিলা තිබෙන අමාවි වීරකෝන් දියණියට ආශිර්වාද ලබා ගැනීම පිණිස බින්දු සහ අරුණි වීරකෝන් යන දෙමාපියන් විසින්. ඉතින් අද දවසේදී රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් සියලු දෙනාගේම ඉෂ්ඨකාමී හිතකාමී
සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජයන්ට අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජයන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන් බඹුන් සැපයෙන් සැපයටපත් වෙත්වා. දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණ ඉපින්න සියලු දෙනා වෙත සැලසේවා. සියලු දෙවියන්ටත් සියලු බ්‍රහ්ම රාජයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්නත් සියලු දෙනා නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම මළගේ ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ සියලුම මළගේ ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ ධම්මග කියා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල් ගුණ ධර්ම ආරක්ෂා කරන පිළිවෙතෙහි යෙදෙන සියලුම ස්වාමීන් වහන්සේලාට අනගාരിക මෑණිවරුන්ට පැවිදි අපේක්ෂිත දූ පුතුන්ට ඒකාන්තයෙන්ම මේ සිල් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් හෙට දවසේදී මාර්තු මාස 31 වෙනි දින 21 වෙනි උපන්දිනයේ යෙදෙන අමාවි වීරකෝන් දියණියට ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් දියණිය වෙනුවෙන් දායකත්වයේ සපයන ඒ පින්වත් දියණියට ආශිර්වාද ලබා දෙන බින්දු සහ අරුණි වීරකෝන් දෙමව්පියන්ට ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් සියලු දෙනාගේම ඥාති හිතයිශී සුජීවත්ව සිටින සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කායික මානසික පීඩා දුරු වෙත්වා. කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවය උදා වෙත්වා. මේ උපන්දිනයේ යෙදුණු අමාවි වීරකෝන් දියණිය ඇතුළු සියලු දෙනාට සියලු යහපත උදා වෙත්වා. සියලු ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා යන සේක ධර්මයන් දිනු කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන් සියලු දෙනාට, ඒ සියලු දෙනාගේ පවුල් වල ඥාති හිතයිශී සියලු දෙනාට ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කරන්නා වූ සියලු යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.